උණු අතපසු වීම ඔක්කොම නවත්තලා කොටසට පිටු අංක 5 මම ඔයාලට කිව්වා කියව ගන්න කියලා පුද්ගල පරිගණක කියන එක. නේ? පුද්ගල පරිගණක කියන එක. ඒකේ බලන්න පුතේ. ඒකේ බලන්න අපි පුද්ගල පරිගණක කියන දේ IBM ආයතනය අපිට හඳුන්වා දෙනකොට සාමාන්‍යයෙන් පුතේ විශාලත්වයෙන් වැඩි. ඒ වගේම තමයි විශාලත්වයේ වැඩි වගේම තමයි මිලත් අධිකයි. කියෝම් පුතේ ටක් ගාලා පුද්ගල පරිගණකයේ සම්බන්ධයෙන් විස්තර ටික ඉක්මනට විනාඩි 2 3ක් අර හරි. බලන්න පුද්ගල පරිගණක කියන එක අපිට විශාලත්වයේ මම මේ කියන්නේ ඕකේ තියෙන එක ඔයාලට ඔක්කොම කඩපාඩම් කරගන්න ඕම නැහැ. ඔයා දාලා අදහසක් විතරයි තියෙන්න ඕනේ. පරිගණකයේ පුතේ විශාලයි. ඒ දවස්වල ඔය හඳුන්වා දෙන කාලේ මිලෙන් ඉතා අධිකයි. ඒ වගේම තමයි විදුලිය විදාල වශයෙන් වැය වෙනවා. මිනිහෙක් සාමාන්‍යයෙන් අපි කියන්නේ දැන් වර්තමාන වෙනකොට හැම ගෙදරකම වගේ මැෂින් එකක් තියෙන තත්ත්වයක් තියෙනවා. ඔව් ඉස්සර සමහර රටටම එකක් ඒ වගේ ඩිස්ට්‍රික්ට් එකක් ඒ වගේ තත්ත්වයක් තමයි තිබුණේ ඔය හඳුන්වා දෙන මුල් කාලේ. අනිත් ඒ පුතේ ඒ කාලේ ඔය අපිට ඔය ඕන තරම් software එහෙම තිබුණේ නැහැ. තියෙන දේ දාලා තියෙන දේ විතරයි අපිට වැඩ කරන්න පුළුවන්කමක් තිබ්බේ. ඒ තමයි ඉතිහාසය. හරි Windows කියන දේ ඉන්නේ Windows කියන්නේ දැන් ඒකේ කවුල් කියන එක. එතකොට අපිට එනවා ඉස්සර පුතා අපිට පරිගණකයෙන් වැඩක් කරනකොට යන්නේ MS DOS කියන DOS command තියෙන්නේ. ඔයාලා දැන් මැෂින් එකක් ඔන් කරලා කියන එකක් ඔබලා යන්න පුළුවන් ක්ලික් කරලා. නමුත් එහෙම එකක් නෙමෙයි ඉස්සර තිබුණේ. ඔයාලා මැෂින් එක ඔන් කරන තැන ඉඳන් අනිත් සියලු දේවල් කරන්න කමාන්ඩ් ගහන්න වෙනවා. හරි? කමාන්ඩ් ගහන්න වෙනවා. ඒ කමාන්ඩ් එක තමයි අපිට යන්න වෙන්නේ මේ මුල් කාලේ. හරිද? ඒතකොට මේ දැන ගැනීම සඳහා විතරයි ඔක ඔය කතා කරන්නේ. අපිට වැදගත් සංකල්පයක් තියෙනවා පුතේ. අපිට වැදගත් සංකල්පයක් ඒ තමයි මේ සේවාදායක සේවක සැපයුම් නිර්මිතයක් කියන පුතේ ආකෘතියක් කියන එක. හරි? මේක එක්තරා ආකෘතියක්. මොකද්ද ඒ ආකෘතිය? අපි අපේ පෞද්ගලික පරිගණකයේ තියාගෙන හරි Excel Word හරි ඉන්ටර්නෙට් යන්න හරි ඔය PowerPoint එක හරි මොනවා හරි තියාන වැඩ කරන්න හරි අපි ගාව තියෙන laptop එක හරි desktop එක හරි. ඔක අපි කියනවා පුද්ගල පරිගණකයේ. තනියෙන් වැඩ කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් පුතේ නිකන් හිතන්න ආයතනයක් ගත්තාම එක ආයතනය තුල පරිගණක කීපයක් තියෙනවා. දැන් බැංකුවක් විදිහට ගන්නකො බැංකුවක් ගත්තාම අනුරාධපුරයේ BOC බැංකුවේ නවනගර ශාඛාවෙන් ගනුදෙනුවක් වෙනවා නම් ඒ ගනුදෙනුවේ ප්‍රතිඵලය ඒ වෙලාවෙම සිස්ටම් එකෙන් අප්ඩේට් වෙලා කොළඹ ඉන්න කෙනාට ඒ මුදල් ගන්න හරි ඒ ගිණුම ශේෂය බලා ගන්න හරි ඒ මොනවා හරි කරන්න ඒ වෙලාවේ දෙයක් වෙන්න ඕන. එතකොට ඔයා දන්නවා අනුරාධපුරයේ ඉඳන් ඒ දත්තේ කොළඹට ගිහින් හැදෙන්න යම් වෙලාවක් යනවා. නමුත් මුදල් දාපු සැනින් මැසේජ් එකකින් අපිට එනවා ඔයා ගිණුමට මුදල් ආවා, ඔයා ගිණුමේ මුදල් ගත්තා, අරවා මේවා වුණා කියලා ඒ සැනින් අපිට එනවා. එතකොට පුතේ වැඩ කරන්නේ එක තැනක. හැබැයි මේ සියලු තොරතුරු තියෙන්නේ තව තැනක. මේ සියලු තොරතුරු තියෙන්නේ තව තැනක. ඒ තැන තමයි අපි මේ මේන්ටේන් කරන්නේ. එහෙම නැත්නම් අපි කියන්නේ පද්ධතිය තමයි අපි මේ ඉඳන් භාවිතා කරන්නේ. අපි ඉන්න තැනක ඉඳන් අපි භාවිතා කරන්නේ අන්නේ පද්ධතිය. අන්නේ පද්ධතියයි අපි භාවිතයයි යන සංකල්පය එහෙම නැත්නම් ආකෘතිය නිර්මාණය වෙන්නේ මොකෙන්ද? සේවාදායක සේවක සැපයුම් නිර්මිතය කියන එකෙන්. අපි කියනවා client to server කියන එක. client to server කියන එක. ඒක පුතේ ලොකු දෙයක් නෙමෙයි. අපි හිතමු ආයතනයක තියෙනවා පුද්ගල පරිගණක 3ක් විතර. ඕන තරම් තියෙන්න පුළුවන්. personal computer පුද්ගල පරිගණක 3ක් විතර තියෙනවා කියලා හිතන්න. මේ හැම පරිගණකයකටම software ටික දාන්න ඕනේ, network ටික හදන්න ඕනේ,
දැන් printer ටිකක් දෙන්න ඕනේ printer 1 2 3ක් දෙන්න ඕනේ හරි දැන් software මේ තුනටම දාන්න ඕනේ එතකොට machine 100ක් විතර තියෙනකොට ඒ machine 100ම බලා ගන්න වෙනවා ඒ 100ටම අපි virus එකක් හරි ගියොත් ඒ 100ම format කරන්න වෙනවා ආපහු software දාන්න වෙනවා ඒ 100ටම මේකේ ඉන්න ප්‍රශ්නයක් අනිත් එක මේ එක එක පරිගණකයේ එකට සම්බන්ධ කිරීම කරනකොට මේ පරිගණකයේ මේ කියන පරිගණක තුන විතර සම්බන්ධ කරොත් හරි ලේසි. හැබැයි පරිගණක ප්‍රමාණය වැඩි වෙනකොට දැන් හිතන්න BOC එක BOC බැංකු ලංකාවේ ශාඛා කීයක් තියෙනවා? ඒ ශාඛාවල පරිගණක කීයක් භාවිතා වෙනවා? හිතන්නකො ප්‍රමාණය. නමුත් ඒ ගනුදෙනුව වල සෙනෙන් එයාගේ දත්ත පාදකයේ මොකද වෙන්නේ? ආන්න දත්ත ගබඩා මොකද වෙන්නේ? එකවර මොකද යාවත් කාලීන වෙනවා. පුතේ හොඳට මතක තියාගන්න. ඒ ඔක්කොගෙමත් දුවන්නේ පද්ධතියක්, සිස්ටම් එකක්. ඒ සිස්ටම් එක අනුරාධපුරේ නිව් ටවුන් එකෙත් එකයි, සිංකෝල නිව් ටවුන් එකෙත් එකයි, ජෆ්නාවල එකත් එකයි, කොළඹ වලත් එකයි, මාතරේවත් එකයි. කොහේ හරි software එකක් හරි අලුතෙන් එන මුදුකාංගයක් මොනවා හරි දානවා නම් එයාලා අනුරාධපුරේට ඇවිල්ලා දාන්නේ නැහැ. ඒක කොළඹ ගිහිල්ලා දාන්නේ නැහැ. ඒක යාපනයේ ගිහින් දාන්නේ නැහැ. එයාලා දාන්නේ එක තැනකට විතරයි. ඒක අපිට භාවිතා කරන්න පුළුවන් පහසුකම හදලා තියෙනවා. අන්නේ ආකෘතිය තමයි අපි මේ ඉගෙන ගන්න යන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න සාමාන්‍ය පරිගණකයකට වඩා ප්‍රබල මතකධාරිතාවයෙන් වැඩි සැකසුම් වේගය වැඩි හරි පරිගණකයක් යාලා හදා ගන්නවා මොකක් විදිහටද අපිට සේවා සපයන්න ඒ කියන්නේ මෙන්න මේ වාගේ පුද්ගල පරිගණක තියන අයට සේවා සපයන්න අපි BOC කියන ආයතනය නැත්නම් BOC බැංකුවේ එක පරිගණකයක් හදා ගන්නවා ප්‍රබල ඒ ප්‍රබල පරිගණකයෙන් තමයි අපිට අර පද්ධතිය ඇක්සස් කරන්න එහෙම නැත්නම් භාවිතා කරන්න පාසුකම් සපයන්න. මෙන්න මේකට අපි කියනවා client to server ආකෘතිය කියලා. මොකද්ද වෙන්නේ? මෙන්න මේ වාගේ ප්‍රබල පරිගණකයක්. හරි මොනවද මේ ප්‍රබල පරිගණකයේ තියෙන විශේෂත්වය? සැකසුම් වේගය වැඩි. සාමාන්‍ය මේ පරිගණකයකට වඩා සැකසුම් වේගය වැඩි. දත්ත මතක තබා ගැනීමේ ශක්තිය නැත්නම් දත්ත ගබඩා කරලා තියෙන මෙමරි එක වැඩි. හරි ප්‍රමාණයනුත් විශාලයි. මිලෙනුත් අධිකයි. හරි එතකොට මෙන්න මේ වගේ ටිකක් ප්‍රමාණාත්මක වශයෙන් ක්‍රියාකාරී වන පරිගණකයක් නිර්මාණය කරගන්නවා. අපි ඒකට කියනවා මොකක්ද කියලාද? සර්වර් පරිගණකයක් කියලා. සර්වර් පරිගණකයක්. ඒ සර්වර් පරිගණකයට දානවා අපිට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ පෞද්ගලික පරිගණක වලට භාවිතා කරන්න ඕනේ සියලු මුදුකාංග සියලු සේවා සපයන පද්ධති මෙන්න මේ සියල්ල මෙන්න මේකට දාගන්න මෙන්න මේකට දාගන්න එතකොට පුතේ එක එක පරිගණකයේ විස්ථාපිත කිරීමක් නැහැ මේ සර්වර් එකට ඕනතරම් ගානක් පරිගණකවලට සම්බන්ධ වෙලා මේ කියන පද්ධති භාවිතා කරන්න පුළුවන්. අපි හිතමු ඔන්ලයින් පේමන්ට් එක පද්ධතියක් තියෙනවා කියලා. ඕන කෙනෙක්ට පුළුවන් මේක කොහේ හිටියත් අපි හිතමු මේක ඉන්නේ ඉන්ටර්නෙට් එකෙන්නේ සම්බන්ධ වෙනවා සර්වර් එක හරහා සර්වර් එකට සම්බන්ධ වෙලා මේ පද්ධතිය භාවිතා කරා අදාළ වැඩ කටයුතු කරා පාඩු විදියා මේ පරිගණකයේ කැඩෙනවා අලුත් පරිගණකයක් ගේනවා software දාන්න ඕනද ඒකට වෙනම පද්ධති ටික ගහන්න ඕනද මේ කියන පද්ධතිය ගහන්න ඕනද ඒ මුකුත් නැහැ මේ වල වෛරස් ගියා ඒක නැති වෙයි හැබැයි මෙයාට කිසිම හානියක් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ වාගේ ප්‍රබල හරි මෙන්න මේ වාගේ ප්‍රබල
පරිගණකයක් නිර්මාණය කරගෙන ඒ පරිගණකයේ සියලු පද්ධති හා සියලු මුදුකාංග සංස්ථාපනය කරලා අපි ඉන්ස්ටෝල් කරලා අපි භාවිතා කරන අයට ඕන කෙනෙක්ට නැත්නම් අපි දෙන අවසර ඇති අයට විතරයි අවසර ඇති ඕන කෙනෙක්ට මේ සර්වර් එක කරා ඒ පද්ධතිය පරිහරණය කරන්න පුළුවන්. එතකොට පුතේ මෙන්න මේ සර්වර් එක තුල software එක වෙනස් කරනවා නම් එකයි මේක වෙනස් කරනවා නම් මේකට මේ අලුත් එකක් එනවා නම් මේක විතරයි වෙනස් කරන්නේ. අනිත් ඔක්කොම වෙනස් කරන්න ඕනේ නැහැ. පරිගණක දෙක තුනක් නම් මොකක් හරි කරගත්තා. පරිගණක 6ක් 7ක් නම් මොනවා හරි කරගත්තා. 100ක් 200ක් 4000ක් 5000ක් අන්න ඒ වගේ වෙලාවට අනිකුත් පරිගණක පාලනය කරමින් සේවා සැපයීම සඳහා නිර්මාණය කරගන්නවා සර්වර්. මෙන්න මේවට කියනවා මොනවා කියලාද? ක්ලයන්ට් කියලා. ඒ නිසා මේ නිර්මිතේ නැත්නම් ආකෘතිය අපි හඳුන්වනවා client to server කියලා. මොකක් විදිහටද හඳුන්වන්නේ? client to server ආකෘතිය කියලා. මේක එන්නේ පුතේ 1983 වගේ. ඒ වෙනකොට පුතේ සාමාන්‍යයෙන් පරිගණක භාවිතයේ එන්න ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. මේ ශීඝ්‍ර වැඩිවීමත් එක්ක මේ පරිගණක භාවිතා කරලා ආයතන ඇතුලේ භාවිතා කරන පරිගණක ප්‍රමාණය වැඩියෙන් වෙනවා. සරෝම් පා බැංකු වල තිබුණේ නැහැ පරිගණක. ඔක්කොම අතින් පය ලිව්වේ කොළවල පොත්වල ලිව්වේ. නමුත් දැන් සියල්ල පරිගණකගත වෙලා. එතකොට එක මැෂින් එකක් ආයතනේ ක්ලයන්ට් කෙනෙක් එක PC එකක් කැඩුනොත් පද්ධතියට හානියක් වෙන්නේ නැහැ. හැබැයි පුතේ සර්වර් එකට මොනවා හරි වුණොත් මේක සම්බන්ධ වෙලා ඉන්න ඕනෑම කෙනෙක්ට මේක භාවිතා කරන්න බැරුව යනවා. අන්න ඒක තමයි මේකේ අවාසිය වෙන්නේ. මොකක්ද අවාසිය? සර්වර් එකේ ඔක්කොම තියෙන්නේ. සර්වර් එකට මොනවා හරි වුණොත් මේකට සම්බන්ධ වෙලා ඉන්න සියලු ක්ලයන්ට්ලට කිසිම දෙයක් කරගන්න බැරුව යනවා. මේක ප්‍රබල වාසිය. එක ක්ලයන්ට් කෙනෙක්ට මොනවා හරි හානියක් වුණොත් අනිත් කට්ටියට භාවිතයේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක software වගේ දේවල් නැවත ස්ථාපනය කරන්න ඕනේ නැහැ. මොකද මේක විතරයි ස්ථාපනය කරන්නේ. ඒක භාවිතා කරන්න බලය අපි තෝරාගත්ත කට්ටියට ලබා දෙනවා. යටින් ලියන්න මෙන්න මෙහෙම. ඔයාලට පේනවා රූප සටහනේ මේ ඉන්නේ සේවා දායකයා. එතන යටින් ලියන්න ක්ලයන්ට් කියලා. අන්තර්ජාලය කවදායි භාවිතා කරන්නේ? ඔතන සැපයුම් සේවා දෙකක් සර්වර් දෙකක් තියෙනවා පුතේ. මොකද්ද සර්වර් දෙක? වෙබ් සේවා දායකයයි යෙදුම් සේවා දායකයයි. එහෙනම් ඒක යටින් ලියා ගන්න සර්වර් කියලා. ඒ සර්වර් එක හරහා පොර දෙයාලා භාවිතය කරන් තියෙන්නේ එයාලගේ දත්ත ගබඩාවට. නැත්තම් දත්ත පාදකයට. අපි ඒක ඊළඟ කොටසේ වෙනම කතා කරමු. එහෙනම් මෙයාලා මෙන්න මේ කරන්න යන්නේ මොකද්ද? වෙන වෙනම පරිගණක අපි හැසිරවීම වෙනුවට එක ප්‍රබල පරිගණකයක් හදාගෙන ඒ පරිගණකයේ පාලනය කිරීමෙන් අනිත් සියලු දෙනාට සේවා සැපීම තමයි මෙන්න මේ සේවාදායක සේවා සැපයීම නිර්මිතය. ඉංග්‍රීසියෙන් ලියා ගන්න මොකක්ද නම? client to server. ලියන්න ඊට පස්සේ රූප සටහනට යටින් සේවාදායක සේවා සැපයුම් නිර්මිතය තුල නිර්මිතය කියන්නේ ආකෘතිය කියන එක. නැත්නම් මොඩල් එක. සේවාදායක සේවා සැපයුම් නිර්මිතය තුල
පරිගණක ජාලයකට සම්බන්ධ වී ඇති පුද්ගල පරිගණක හෝ ඔය උකුල් පරිගණක කියලා කියන්නේ පුතේ ලැප්ටොප් වල. උකුල් පරිගණක කියන්නේ මොනවද? ලැප්ටොප් වල. හෝ උකුල් පරිගණක. සේවාදායක පරිගණක ලෙස වරාන් ඇතුලේ ලියන්න client කියලා. CLIENT client. client වරාන් ඇතුලේ සේවාදායක කියලා වරාන් ඇතුලේ client පරිගණක ලෙස හැඳින්වේ. ඒකටම ලියන්න ජාලයකට සම්බන්ධව ඇති බල සම්පන්න ඒ කියන්නේ මෙයා කියන්නේ මොනවද පුතේ බල සම්පන්නයි කියන එකේ හේතුව ලියන්න ඇතුලේ වරහන් ඇතුලේ සකසුම් වේගය වැඩි මතකධාරිතාවයේ ඉහළ සකසුම් වේගය වැඩි මතකධාරිතාවයෙන් ඉහළ කියන එක තමයි ඔය බල සම්පන්න කියන එකේ අර්ථකථන. විශාලත්වයත් වැඩි, මිලත් වැඩි. ඒව ඕනේ ඔය දෙක තිබ්බත් ඇති. වරම් බාලා බල සම්පන්න. සේවා සැපයුම් වරන් ඇතුලේ server 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 වරන් වාලා සේවා සැපයුම් server පරිගණකය මගින් සේවාදායකයින්ට
සේවාදායකයින්ට අවශ්‍ය විවිධ සේවාවන් හා හැකියාවන් ලබා දෙයි. හැකියාවන් ලබා දී යෙදුම් සැකසීමේ අංක යෙදුම් සැකසීමේ අංක යෙදුම් සැකසීමේ අංක යෙදුම් සැකසීමේ අංක දෙවර්ගයක් අතරේ බෙදී පවතී. යෙදුම් සැකසීම දෙවර්ගයේම අතර බෙදී පවතී. ඒ කියන්නේ මෙයාගේ එක ඇක්සස් කරලා එහෙම නැත්නම් අපි භාවිතා කරලා යමක් කරද්දී මේක ඇතුලේ process එක වෙනවා, මේක ඇතුලේ process එක වෙනවා. හැබැයි අවසාන කෙනාට නිර්මාණය පේන්නේ මේක ඇතුලට ගියාට පස්සේ. අපි හිතන්නකො බැංකුවට සල්ලි දාන වෙලාවේ ඒ බැංකු කවුන්ටරේ කෙනා ඒකට account number එක ගහනවා, barcode එක බලනවා, ඒ වගේ සිද්ධාන්තයන් කරනවානේ. එතකොට එයාට යමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තමයි මේ ක්ලයන්ට් යමක් කළ හැකි. යෙදුම මෙයාට පේනවා. හැබැයි ඒක account එකට දාලා ඉවරලා ඕකේ කරපුවාම අවසානයේ යන්නේ කොතෙන්ද? සර්වර් එක. එහෙනම් දෙකේම වැඩේ වෙනවා. හැබැයි ගබඩා වෙන්නේ එක තැනක. මෙයාගේ කී ගබඩා වෙන්නේ නැහැ. ඒ ගබඩා වෙන්නේ කොහෙද? සර්වර් එක. ලියන්නේ එකටම. අවසන් පරිශීලකයා විසින් යෙදුමකට දත්ත ඇතුළත් කිරීම සඳහා සේවාදායක පරිගණකයේ භාවිතා කරන අතර අන්න එහෙනම් මෙයා මොකද කරන්නේ? මෙන්න මෙයා මොකද කරන්නේ? යෙදුමට ඇප්ලිකේෂන් එකට software එකට අර මං කිව්වේ account number එක හරි ID number එක හරි ගහනවා මෙයා. යෙදුමට දත්ත ඇතුළත් කරනවා. කවුද? සේවාදායකයා. එහෙම නැත්නම් client. අතර එකටම ලියන්න
සේවා සැපයුම් පරිගණක. සේවා සැපයුම් පරිගණක. දත්ත සැකසීම ගබඩා කිරීම දත්ත සැකසීම ගබඩා කිරීම බෙදා හැරීම සිදු කරයි. සිදු කරයි. එහෙනම් ඔන්න මම අර කියපු කතාව මෙයා යෙදුම භාවිතා කරනවා. ඒ යෙදුමට දත්ත ඇතුළත් කරලා ඒ යෙදුම හරහා දත්ත ගබඩා කිරීම සැකසීම සර්වර් එකකින් නැත්තම් සේවා දායකයෙන් කරනකොට අපි කරන්නේ මොකද්ද පුතේ? දායකයා විසින් මොකද කරේ? ඒට සම්බන්ධ වන සේවා සැපයුම් වෙත පණිවිඩ දත්ත ගණන් ගින් ගබඩා කරලා තියාගත්තා. මේකෙදි පුතා හොඳට මතක තියාගන්න පාලනය කිරීම ඉතා ලේසි. මොකද මෙයා විතරයි පාලනය කරන්න වෙන්නේ. මෙයා විතරයි ගබඩා කරලා අප්ඩේට් කරන්න වෙන්නේ. මෙයා විතරයි ආරක්ෂා කරන්න වෙන්නේ. හරි? මොකද බැංකු වල තියෙන පරිගණක සියල්ලම පාහේ අපිට රැක බලා ගන්න මේ වෙනුවෙන් දරන පිරිවැයම දරුවොත් BOC එක වැටෙනවා. මොකද මේක පැය 24ෙම එතන මතක තියාගන්න. පැය 24ෙම 365 දවසෙම වැඩ කරන්න ඕන. බැංකුව එහෙම බැංකු 5ට වහලා 6ට 7ට වහලා යනවා. ඒතකොට පරිගණක ටික ඕෆ් කරනවා. හැබැයි මේක ඕෆ් කරන්න බෑ. මේක ඕෆ් වෙන්නේ නැහැ. කරොත් එහෙම එදාට ගනුදෙනුකරුවෝ BOC එකට ගහනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න සේවා සැපයුම් කරු ඉතා ප්‍රබලයි. පැය 24ම 365 දවසෙම එයා වැඩ කරනවා. හැබැයි අපේ පෞද්ගලික පරිගණකයේ නැත්තම් කයන් එක එහෙම නැහැ. අවශ්‍ය වැඩේ කරා, අවශ්‍ය කටයුත්ත කරා, අවශ්‍ය දේ සිදු කරා, මැෂින් එක ඕෆ් කරා. හැබැයි මෙයා එහෙම කරන්න බෑ. යන්න එහා පැත්තේ කියව ගන්න පුතේ එහා පැත්තට ගිහින් කතාව. ඕකේ මෙන්න මෙතෙන් එනකන් ටික කපන්න. පරිගණක දත්ත සැකසීම, ගබඩා කිරීම, විභජනය නැත්නම් වෙබ් පිල්ලීම අනුව ක්‍රියා කිරීම, ජාලයේ ක්‍රියාකාරීත්වය ආදී සිදු කරනු ලබයි කියන ටිකම කපන්න. ඒ ටික කපන්න. ඊට පස්සේ ටික කියව ගන්න. ඊට පස්සේ ටික මොකද මේකේ ඔයාට අර්ථය දෙන්න ඕනේ මෙන්න මේක. ඔක පැත්තක ඕනනම් ඇඳ ගන්න. සර්වර් එක කියන්නේ මේ වගේ ප්‍රබල එකක්. ඒකට සම්බන්ධ නේවට තමයි ක්ලයන්ට් කියන්නේ. ඒක ඕනනම් පැත්තකින් කොහෙන් හරි ඇඳ ගන්න. කියව ගන්න ඊට පස්සේ කතාව කියවෙන්නේ. ඔයාට කියනවා දැන් වර්තමානයේ වෙනකොට වර්තමානයේ මෙන්න මෙයාලා සාමාන්‍ය ගෙදර අපිට තේ සාමාන්‍ය මැෂින් දෙකක් තුනක් තියෙනවා නම් අපිට මේ මැෂින් එකක් අපි ওই කියන තරම් ප්‍රබල එකක් නැති වුණත් ලැප් එකක් වුණත් සර්වර් එක කරගන්න පුළුවන්. තාක්ෂණයේ ඕන තරම් දියුණුයි. මොකද අපිට මේවා හොඳට පරිහරණය කරන්න පුළුවන් පොඩි ආයතනයක් වුණත් ඔය මැෂින් දෙක තුනක් තියෙන කෙනෙක් ආයතනයක තුනක් මේක හරි ලේසියෙන් භාවිතා කරන්න පුළුවන්. නමුත් සංකල්පය තමයි අපිට වැදගත්. අනිත්‍ය වන මේ සංකල්පය. මොකක්ද සංකල්පය? එක්කෙනෙක් ඉන්නවා ප්‍රබල කෙනෙක්. එයාට අපි කියනවා
සේවා සැපයුම් කෙනා යාට සර්වර් එක කියනවා. ඒ සේවා සැපයුම ලබා ගන්න කෙනාට අපි කියනවා සේවා දායකයා. එයාට කියනවා ක්ලයන්ට් කියලා. ක්ලයන්ට් විසින් සර්වර් එකේ දත්ත ගබඩා කිරීම හා ලබා ගැනීම ටික සිදු කරනවා. මෙයා මොකද කරන්නේ? දත්ත සකසලා ගබඩා කරගෙන තියා ගන්න. ඇත්තටම පුතේ ඇප්ලිකේෂන් වලින් නැත්නම් software වලින් දත්ත ඇතුල් කරන්නේ කවුද? ක්ලයන්ට්. මෙන්න මේක ඉස්සරහ අපිට වැදගත් වෙයි විභාග ප්‍රශ්න කියද්දී. ඊට පස්සේ බලන්න ඔක කියවා ගන්න පුතේ ඊටු ටික එච්චර ලොකුවට අනිත් ඒවා ටික වැදගත් වෙන්නේ නැහැ. ඔයා කියවලා මතකේ තියාගන්න. ව්‍යවසායක පරිගණකකරණය 1992 ඉඳන් වෙච්ච දෙයක්. 92 ඉඳන් වෙච්ච දෙයක්. ඒ කියන්නේ මේක අලුත් සංකල්පයක්. මේක මොන සංකල්පයක්ද? අලුත් එකක්. 92 වෙච්ච දෙයක්. 92 දී උනේ බලන්න 92 දී වෙලා තියෙන්නේ මේක අන්තර්ජාලය මුල් කරගෙන බලන්න ඔයාලට කර්ම කියවනකොටම තේරෙනවා අන්තර්ජාලය මුල් කරගෙන තමයි මේ රූප සටහන අනුවත් පේනවා ඔයාලට. හරි? සේවා සැපයුම් පරිගණකය අන්තර්ජාලයක් කරා එයාගේ යටතේ ඉන්න සියලු දෙනාට මොකද කරේ? තමන්ගේ දේවල් බෙදා හැරියා. මේක ටිකක් දියුණු වුණා. මේ සංකල්පය ටිකක් දියුණු වුණා. හරි? බලන්න 90 දශකයේ මුල සිට සංවිධාන විසින් ජාල කරන ප්‍රමිතීන් අනුගමනය කරන ලද අතර සංවිධානයේ පුරා විහිදී ඇති විවිධ ජාල සහ යෙදුම් තනිතලයකට ඒකාබද්ධ කිරීම සඳහා මුදුකාංග මෙවලම් භාවිතා කරන ලදී. ආයතන ඔහේ තිබ්බ ශාඛා වෙන වෙනම භාවිතා කරපු නෙට්වර්ක් ටික ජාල ටික එක තැනකට අරගෙන මේක වෙනස් විදියකට භාවිතා කරනවා. හරි? වෙන වෙනම ජාලකරණයන් තිබ්බ ඒවා ටික මොකද කරේ? එක තැනකින් පාලනය කරන්න ගත්තා. ඒ තැනට අපි කිව්වා මොකක් කියලාද? ව්‍යවසායක සේවා සැපයුම් පරිගණකය කියලා. ඊට පස්සේ එයා මොකද කරේ බලන්න. අන්තර්ජාලය බිහිවීමත් සමග සමාගම් සිය තනිව පැවති ජාල එකට සම්බන්ධ කිරීම සඳහා සම්ප්‍රේෂණ පාලන අන්තර්ජාල ප්‍රොටෝකෝලයක්. ඔය නිකන් හිතන්න ක්‍රමවේදයක් කියලා. ඒ අන්තර්ජාල ක්‍රමවේදයක් යොදා ගන්නා ලදී. මෙම සැකසුම එකිනෙකට වෙනස් වූ පරිගණක දුඩාංග අයත් අන්තර්ජාල පොදු ජාල සේවාවන් දුරකථන ජාල ආදී සියල්ලම තනි ව්‍යවසායක තලයකට සම්බන්ධ කිරීම සිදු කරනු ලැබීය. ව්‍යවසාය තලය මගින් මුදුකාංග භාවිතයෙන් විෂම වූ යෙදුම් එකිනෙකට සම්බන්ධ කොට විවිධ ව්‍යාපාරික මෙහෙයුම් අතර නිදාසේ දත්ත ප්‍රභවයක් ස්ථාපනය කරන ලදී. ඒක තමයි අපි කරලා තියෙන්නේ. මොකක්ද මෙයාලා ව්‍යවසාය සම්පත් සැලසුම් කරන මුදුකාංග. මොකද්ද පුතේ ඒකෙදි වෙලා තියෙන්නේ? මෙහෙම වෙච්ච දෙයක් නෙමෙයි ඒකේ උනේ. මේක වෙනස් විදිහට වෙලා. මේකේ කෙලින්ම මෙයා විසින් මෙයාලා පාලනය කරන්නේ. එහෙම නෙමෙයි ඕකෙදි වෙන්නේ. ආයතනයේ ඒ කියන ශාඛාව වෙනම නෙට්වර්ක් එකක් තියන් ගියා. මේ ඔක්කොම එකම ආයතනය. B කියන ශාඛාව ඒකට අදාළ වෙනම නෙට්වර්ක් එකක් තියන් ගියා. C කියන කෙනත් එහෙමයි. මේවා තනියෙන් තිබ්බේ. හැබැයි මෙයා පාලනය කරන තරක් බිහුනේ නැහැ. මෙයාලා කරේ ඒ තනිව තිබ්බේවා එක තැනකට මේ වගේ පාලනය ගත්තා. ඊට පස්සේ මේක අන්තර්ජාලයත් එක්ක එකතු වෙලා ඉන්ටර්නෙට් එකත් එක්ක එකතු වෙලා අර ජාල වෙනම තිබ්බේවා වෙනුවට මොකද කරේ? මේ වගේ තනි ජාලයක් නිර්මාණය කරලා තිබ්බා. ඕකේ වාට පුතේ මතක තියාගන්න. මෙන්න මේ ටික හයිලයිට් කරලා තියාගන්න. සංවිධාන පුරා විහිදී ඇති විවිධ ජාල සහ යෙදුම් තනිතලයකට ඒකාබද්ධ කිරීම
සඳහා මුදුකාංග මෙවලම් භාවිතා කරන ලදී. අන්න ඒක තමයි මෙන්න මේකේ සිද්ධ වුනේ. මෙහෙම විහිදිලා තිබ්බේවා එක තැනකින් පාලනය කරන්න ගත්තා. ලොකුවට ඕනේ නැහැ ওই ප්‍රමාණය. ඊළඟට වැදගත් මේක තමයි පුතේ. ඊළඟට වැදගත් මේක තමයි වලාකුළු සහ ජංගම පරිකරක ගත කරන මේක තමයි 2000 ඉඳන් වර්තමානයේ දක්වා මේ යන්නේ. මම ඔයාලට ඊළඟ ගිය පාර පාඩම නවත්තන වෙලාවේ කිව්වා අපි මේ ඉගෙන ගන්න ක්‍රමවේදය ඔයාලට කිව්වොත් ඔයා තේරුම් ගන්නවා මොකද්ද මේ වලාකුළු පරිකරක කියන්නේ කියලා. එහෙම නැත්නම් ජංගම පරිකරකකරණය කියන්නේ මොකද්ද කියලා. මේක පුතා ඉතර ලොකු සංකල්පයක් නෙමෙයි. මේකේ පදනම තමයි අන්තර්ජාලය. අපි කරන කියන සියලු දේ හිස් අවකාශයේ නැමැති අන්තර්ජාලය තුල ගබඩා කරලා තියෙනවා. මට ඕනේ දේ ගියා ගත්තා කරා තිබ්බා. මේ හිතන්නකෝ අපි හිතමුකෝ ඔයාට මේ විදිහට උගන්වන්න ඕනි කියලා. හැබැයි මම ඉන්නේ ගෙදර. මැෂින් එක තියෙන්නේ මේ වෙන තැනක. ඔයාලා ඉන්නේ වෙන තැනක. මම කරන්නේ මම ඉන්න තැන ඉඳන් අන්තර්ජාලය හරහා Zoom එකට ගිහින් එතනින් මම ලොග් වෙලා ඔයාලට උගන්වනවා. ඒ උගන්වන වීඩියෝ ටික Zoom එකේ සර්ව් කරලා තියෙනවා. ඒ Zoom එකේ සර්ව් කරලා තියෙනකොට ඒකයි මැෂින් එකේ නෙමෙයි තියෙන්නේ. මට මැෂින් එක ඕනේ නැහැ. ඒ අන්තර්ජාල පහසුකම් ගන්න ඒ කියන පහසුකම ගන්න මැෂින් එක ඕනේ. හැබැයි දත්ත ටික ගබඩා කරන්න, දත්ත ටික ප්‍රොසෙස් කරන්න මට මැෂින් එක ඕනේ නැහැ. ඒක වෙන්නේ මොකේද? අන්තර්ජාල හිස් අවකාශයේ තුල. ඒකනේ පුතේ ජංගම කියන්නේ යන තැනට අරයි යන්න පුළුවන්. එතකොට ඒක තැනක් නැහැ. ඕනම එකකින් ඕනම දෙයකින් සම්බන්ධ වෙන්න පුළුවන්. අන්තර්ජාල පහසුකම තියෙනවා නම් මේක අපි දෙවෙනි කොටසෙත් වෙනම කතා කරනවා. දෙවෙනි පාඩමේ දෙවෙනි කොටසෙත් අපි වෙනම මේක කතා කරනවා. හරි වලාකුළු පරිගණක. ඔතන මතක තියාගන්න මේකෙන් ප්‍රශ්නයක් එනවාමයි විභාගේ වලාකුළු පරිගණක. හරි මේක තවදුරටත් අපි කතා කරනවා පුතේ දෙවෙනි කොටසේ. මේකේ වාසි මොනවද අවාසි මොනවද අපි දැනට මෙතන කතා කරන්නේ සංකල්පයේ විතරයි. මොකද්ද මේකෙදි වෙන්නේ? ඔයා රූප සටහනෙත් පේනවා. දුඩාංග මුදුකාංග සේවාවන් සපයන කෙනෙක් ඔයේ ඉන්නවා. එයා සපයන ඕනම මැෂින් එකක්. අපේ අන්තර්ජාලය කියන කෙනා මොකද කරන්නේ? ෆෝන් දෙකට ඕනම පහසුකමක් සපයනවා. ඒ කියන්නේ මම සපයලා තියෙන පුතේ අන්තර්ජාලයේදී මගේ ක්‍රියාකාරකම මම මේ උගන්වන වීඩියෝ එක මම අන්තර්ජාලයට දාලා තියෙනවා. හැබැයි අන්තර්ජාලයේ තියෙන එක ඕන කෙනෙක්ට සම්බන්ධ වෙලා භාවිතා කරන්න පුළුවන්. ඒක ඔයාලා කරනවනේ දැන් මේ වීඩියෝ එක ගන්නවට පස්සේ ඔයාලා ගිහිල්ලා අපව බලනව නෙමෙයි. ඒ තමයි පුතේ මේ වලාකුළු පරිගණක කියන්නේ. පරිගණක කරන්නේ කියන්නේ. මම නෑ නේද? ඔයාලා අපේ මැෂින් එක තියෙනවා. ඔයා මේ ලොග් වෙන්නේ අපේ මැෂින් එකෙන්. අපි මේ උගන්වන මැෂින් එකට ඔයා ලොග් වෙන්නේ නැහැ. ඔයා යන්නේ ඉන්ටර්නෙට් එකට. ඉන්ටර්නෙට් එකට ගිහින් අපි අර තියලා තියෙන වීඩියෝ එක ඔයාලා බලන්න. උපකරණයක් තියෙනවද? නෑ ඒක ඉන්ටර්නෙට් එකේ. ඉන්ටර්නෙට් එක තියෙන සර්වර් එක ඇතුලේ. ඒක හරි. නමුත් ඔයා යන්නේ සර්වර් එක ඇතුලට නෙමෙයි. ඔයා ඉන්ටර්නෙට් එකේ. ඉන්ටර්නෙට් එකේ අපේ ඒවා ටික ගබඩා කරලා තියෙනවා. එතෙන්ද ගිහින් ඔයාගේ අදාළ කටයුත්ත කරා අපේ කටයුත්ත කරනවා අපි වීඩියෝ එක දානවා. ඔයා කටයුත්ත කරනවා වීඩියෝ එක දානවා. ඩවුන්ලෝඩ් කරන්න එපා. අපරාධයි. මේ ඉන්ටර්නෙට් එක තියෙන තාක් ඔය වීඩියෝ බලන්න පුළුවන්. ඔයාලා ඉල්ලන වෙලාවට අපිට දෙන්න පුළුවන්. ඔයා ඩවුන්ලෝඩ් කරද්දි දේන කැපෙනවා. ඔයා හිතනවා නැවත බලද්දි හොඳයි ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන බලව නැවත. ඉතින් ඒක ඕකෙත් කරන්නේ. හරි. ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා. අපරාධයි. ඔයාට ඒකේ තියෙන ඕන වතාවක් සිය වතාවක් වුණත් බලන්න. ඒක තියෙනවා. ඉන්ටර්නෙට් එකේදී අපි මැෂින් එක ඕෆ් කරලා කියන ප්‍රශ්නයක් නැහැ. අපි හිතේ නැහැ කියන ප්‍රශ්නයක්වත් නැහැ.
ඔගින් එකේ තියෙනවා. හරි. එතකොට ඔයා මේ සමහරු බහුතරයක් කරනවා මේක ඩවුන්ලෝඩ් කරන්න. ඒක කරන්න එපා. හරි. අපරාධ ඩවුන්ලෝඩ් වෙන්න වෙලාවක් යනවා. ඊට පස්සේ වෙලාවක් පස්සේ ඔයා බලන්න වෙලාවක් යනවා. මොකද ඒක කරන්නේ? ඔයා ඒක ඕන වෙලාවක් බලන්න වීඩියෝ එක. බැලුවට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක අපි හිස් අවකාශය දාලා ඉවරයි. මේ බලාපොරොත්තු පරිගණක කියන ක්ලවුඩ් කම්පියුටින් කියන එක ඇතුලේ දාලා ඉවරයි. ඒකද අපි උපකරණ කියන එක ඔන් වීම අවශ්‍ය නැහැ. අපේ මැෂින් එක ඔන් වෙන්න ඕනේ නැහැ. හරි. ලියන්න මෙන්න මේක. ඉතාමත් ඉහළ කලාප පළලක් සහ එය පස්සේ කියලා දෙන්නම් දැනට මතක තියාගන්න බෑන්ඩ් විඩ්ත් එක ලොකුයි කියලා. විශාලයි කියලා. බෑන්ඩ් විඩ්ත් එක විශාලයි. දත්ත යන්න එන්න තියෙන පාර ලොකුයි කියලා හිතා ගන්න. කලාප පළලක් සහ අන්තර්ජාල හැකියාවක් නිසා අන්තර්ජාල හැකියාවක් නිසා සේවාදායක සේවා සැපයුම් නිර්මිතය සේවාදායක සැපයුම් නිර්මිතය වලාකුළු පරිගණක ලෙස එක් පියවරක් ඉදිරියට ගමන් කර ඇත. මේකම ටිකක් ඉස්සරහට ගිහින් කියලා කියන්නේ. හරිනේ පුතා. ඕන කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සර්වර් එකේ තියෙන කන්නේ. හැබැයි දැන් සර්වර් එක කියන දෙයක් නැහැ, තරක් තියෙනවා. දෙයක් නැහැ, තරක් තියෙනවා. එක් පියවරක් ඉදිරියට ගමන් කර ඇත. වෙන පෑනකින් ලියන්න. වලාකුළු පරිගණක යනු අන්තර්ජාලය හරහා
හරහා බෙදා වෙන් කළ පරිගණක සම්පත් සමූහයකට බෙදා වෙන් කළ පරිගණක සම්පත් සමූහයකට ප්‍රවේශය ලබා දීම ලෙස අර්ථ දැක්විය හැක. වලාකුළු යන්න සම්බන්ධිත උපකරණයක් හරහා ඕනෑම අවස්ථාවක ප්‍රවේශ විය හැකිය යන්න අදහස් කරයි. මේක මැෂින් එකක් උපකරණයක් සම්බන්ධ වෙන්න ඕනේ. ඔන්නලා තියෙනවා අපිට කියන්නේ අපි ගාව තියෙන ඕනම එකකින් ඕන වෙලාවක ගන්න පුළුවන්. ඒකයි මම කිව්ව ඩවුන්ලෝඩ් කරලා බොරුවට ඕක ගබඩා කරගෙන ඉර කරගෙන මැෂින් ස්ලෝ කරගෙන ඉන්න ඕනේ. ඔයාට වීඩියෝ එක බලන්න ඕන නම් ගියා බැලුවා ඉවරයි. කියන්නේ ඒකටම වර්තමානයේ වලාකුළු පරිගණකයක් යනු වර්තමානයේ වලාකුළු පරිගණකයක් යනු වඩාත් වේගයෙන් දියුණු වන පරිගණක තාක්ෂණයකි. පුද්ගල පරිගණක පුද්ගල පරිගණක උකුල් පරිගණක ලැප්ටොප් කියලා දාගන්න.
ජංගම උපකරණ කමා පුද්ගල හෝ ආයතන උපකරණ ආදී දහස් ගණන් උපකරණ වලාකුළු දත්ත මධ්‍යස්ථානවලට සම්බන්ධ සේවාවන් සඳහා ප්‍රවේශ වේ එනම් පුතේ දැන් කියනවා වර්තමානයේ අපි ගාව තියෙන ඩෙස්ක්ටොප් මැෂින් එකක් ලැප්ටොප් මැෂින් එකක් ජංගම උපකරණ කියන්නේ ජංගම දුරකථනයක් නැත්නම් ටැබ් එකක් ආයතනික හෝ පුද්ගලික ඕනෑම උපකරණ සමූහයක් එක් ගණන් කියන්න බෑ විශාල ප්‍රමාණයක් මේ හිස් අවකාශ අපසරිය තුල ගනුදෙනු කරමින් යනවා සේවාවන් ගන්නවා සේවාවන් සපයනවා සේවාවන් ගන්නවා සේවාවන් සපයනවා එතකොට මේක තනක් දෙයක් නෙමෙයි තනක් හරි උදාහරණ ලියා ගන්න Amazon හරියට ලියා ගන්න AZON Amazon යනුත් වලාකුළු දත්ත මධ්‍යස්ථානයේකි මොකක් මතක තියාගන්න නෑ බහුවර්ණ වලට අහනවා Amazon යනු වලාකුළු දත්ත මධ්‍යස්ථානයේකි Google Microsoft SAP आदि प्रमुख पेले मुदुकांग सपेयुम करुवान මුදුකාංග යෙදවුම් සේවාවක් ලෙස අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවාවන් සේවාදායකයින්ට සපයයි
එහෙනම් පුතා මේක මොකද්ද? මේක අපි වැඩි දුරටත් ඉස්සරහට කතා කරනවා. සංකල්පය මොකද්ද? මේකේ දෙයක් නෙවෙයි තියෙන්නේ, තැනක් තියෙන්නේ. මේක තවදුරටත් ඉස්සරහට ගියප එකක්. client to server කියන එක තවදුරටත් ඉස්සරහට ගියපු කතාවක්. ඊට පස්සේ පුතේ ඔයාලට කියව ගන්න කරුණු ටිකක් තියෙන්නේ. හරි? මෙන්න මේවා ටික. ජංගම පරිගණක උපකරණ. ඔයා එදිනදා භාවිතා කරන ජංගම පරිගණක උපකරණ. ජංගම පරිගණක වර්ග ටික කියව ගන්න ඕවා. හරි? ඊට පස්සේ යෙදුම් මෘදුකාංග වර්ග මේවා පුතේ බහුවර්ණ ප්‍රශ්න වලට අහනවා. මොනවද පොදු කාර්ය මෘදුකාංග කියන්නේ? වදන් සැකසුම් වල මොනවද තියෙන්නේ? පැතුරුම්පත් මෘදුකාංග කියන්නේ මොනවද? හරි? ඒවට උදාහරණ මොනවද? කිව්වේ නැහැ කියන්න එපා බහුවර්ණ වල අහනවා. ඊට පස්සේ දත්තපදනම් මෘදුකාංග කියන්නේ මොනවද? ඒ වගේ වෙන්නේ මොනවද කියන ඒවා ඔයාගෙන් මෙන්න මේ තියරි කොටස් ටික. හරි වෙබ් අපි පිරික්සුමක් එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසරයක් කියන්නේ මොනවද? මොනවද ඒවට උදාහරණ? හරි? ඉදිරිපත් කිරීමේ මෘදුකාංග කියන්නේ මොනවද? මොනවද ඒවට උදාහරණ? හරි? මෙන්න මේ ටික හොඳට මතක තියාගෙන කියව ගන්න. හරිද? එතකොට ඔයාට එනවා පිටු අංකේ 17 වෙනකන්. පිටු අංකේ 17 වෙනකන්. මේවා ටික හොඳට කියවන්න. මම කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔයා කියවගෙන මේකේ වැදගත්ම දේ මෙය මොකද්ද? ඒකට උදාහරණ මොනවද? කියන දේ හොඳට තේරුම් ගන්න. පරිගණකවල තියෙනව උපාංගයන් ටික අපි වෙනම කතා කරලා තියෙනවා. ඒවට අදාළ මෘදුකාංග ගැන කතා කරලා තියෙනවා. ඒවා තව දුරටත් සවිස්තරාත්මකව අපි මේකේ කියලා තියෙනවා. හොඳට මේක කියව ගන්න. මේ ටික කියව ගැනීමෙන් ඔයාට බහුවර්ණ ප්‍රශ්න දෙකකට විතර උත්තර ලියන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔයාට මතක තියාගන්න අපි දෙවෙනි පාඩම ඉවර නෑ තව. හරි? දෙවෙනි පාඩම ඉවර නෑ. දෙවෙනි පාඩමේ තව කොටසක් තියෙනවා අපිට. දෙවෙනි පාඩමේ තව කොටසක් තියෙනවා. ඒක ඔයාට ඊළඟ මාසේ හම්බ වෙනවා ජනවාරි මාසේ. එතකොට ඔයාට ඒ කොටසත් සම්බන්ධ වුණාම තමයි අපේ පාඩම ඉවර වෙන්නේ. ලියා ගන්න ඔයාගේ කොටුවේ මෙන්න මේ ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නේ. තොරතුරු තාක්ෂණ යටිතල ව්‍යුහයේ තොරතුරු තාක්ෂණ යටිතල ව්‍යුහයේ සංරචක ලැයිස්තුගත කරන්න දෙක සේවාදායක සේවා සැපයුම් නිර්මිතය පැහැදිලි කරන්න. සේවාදායක සේවා සැපයුම් නිර්මිතය පැහැදිලි කරන්න. ඔය දෙකට ලියන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නේ ඔයා ඔය කියපු මම කිව්වේ ජංගම පරිගණක වල උපාංග කියන තැන ඉඳන් කියවගෙන තමයි මේකට ලියන්න වෙන්නේ. ලියන්න එක යත්තේ තුන්වෙනි ප්‍රශ්නේ. ජංගම පරිගණකයේ ඇති ප්‍රවණතා පැහැදිලි කරන්න. හරි තව ප්‍රශ්න තියෙනවා අපි ළඟ කොටස කරලා ඉවරලා ඒ ටික කතා කරමු. හොඳට මතක තියාගන්න පුතේ මේ අපි කරේ දෙවෙනි පාඩමේ එක කොටසක්. දෙවෙනි පාඩම ටිකක් දිගයි. ඊළඟ මාසෙත් කරනවා අපි දෙවෙනි පාඩමේ දෙවෙනි කොටස.
එතකොට දෙවෙනි පාඩම ඉවරයි. පෙබරවාරි මාසේ 3යි 4යි කියන පාඩම් ටික අපි ඉවර කරනවා. පාඩම් කරලා තියාගන්න කියපු කොටස් ටික පේපර් එකේ ලියන්න. පේපර් ලියනකොට ඔයාට තේරෙයි මේවා දේශිද අමාරුද කියලා. ලොකු ප්‍රශ්න අහන්නේ නැහැ. හැබැයි කියවන්න නැතුව මෙලෝ සංකල්පයක් නැතුව පාස් වෙන්න නම් බෑ. නිසා මම දවස් 3න් BC අරන් දීලා තියෙනවා ළමයිට. එතකොට මම කියන්නේ වැදගත් කොටස් ටික විතරයි. එතකොට ඔකේ අවසානට තියෙන ඔය කියව ගන්න කියලා තියෙන කොටස් ටික කියවගෙන කරුණු ඔළුවට දාගෙන තියාගන්න. හරි? කරුණ සංකල්පය ඔළුවේ තවදුරටත් තහවුරු කරගන්න. හරි? අපි මෙන්න මේ කොටසෙන් දෙවෙනි කොටසේ පළවෙනි කොටස ඉවර කරනවාද? එතකොට පුතේ අපිට